Good afternoon. අපි ගිය සතියේ කතා කරේ ගනුදෙනු කරුවෙක්ගේ පැමිණිලි. එහෙම නැත්නම් දුක් ගැනවිලි කොහොමද බැංකුවක් විසින් විසඳන්නේ. එතකොට බැංකුවටම මුල් අවස්ථාවේදී ගනුදෙනු කරුට පැමිණිලි ගන්න පුළුවන්. එහෙම බැංකුවට පැමිණිලි කරේ නැත්නම් එහෙම නැත්නම් බැංකුවට ඒ කරපු පැමිණිල්ල ප්‍රමාණවත් නොවේ නම් ඒ ලැබිච්ච පිළිතුර ගනුදෙනු කරුවට මොනවද තියෙන අනිත් විකල්ප ක්‍රම කියලා තමයි අපි එදා කතා කරේ. එතන අපි මූලික වශයෙන්ම කතා කරා මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරය. එහෙම නැත්නම් මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා වෙත පැමිණිලි කරලා පුළුවන් ගනුදෙනු කරුවෙකුට තමාගේ ගැටලුවකට විසඳුමක් ලබා ගන්න. එතකොට මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරය කියන එක අපි මූලික හැඳින්වීමක් සිද්ධ කරා. මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා කියන නිලධාරියා වෙත බැංකු සහ මූල්‍ය ආයතනවල ගනුදෙනු කරුවෙකුට බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් සිදුවන යම් ගැටලුවක් බැංකුවෙන් හෝ එම මූල්‍ය ආයතනයෙන් විසඳුමක් ලැබෙන්නේ නැත්නම් මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා වෙත පැමිණිලි කරලා ඔහුගෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කිව්වා. මේක 2003 ඉඳලා ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. 2003 දී තමයි මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. ඒතකොට මේ වෙනකොට ලංකාවේ ලයිසන්ස් කමර්ෂල් බැංක්ස් එහෙම නැත්නම් ලියාපදිංචි වාණිජ්‍ය බැංකු ඒ වගේම ලියාපදිංචි විශේෂිත බැංකු ලියාපදිංචි මූල්‍ය ආයතන ඒ වගේම ලීසින් සමාගම් වලට එරෙහිව එහෙම නැත්නම් ප්‍රාථමික වෙළඳුන්ට එරෙහිව යම් ආකාරයක ගනුදෙනු කරුවෙකුට පැමිණිල්ලක් තියෙනවා නම් උන්ට පුළුවන් මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා වෙත මෙම පැමිණිල්ල දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න. දැන් මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා වෙත දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමේ තියෙන වාසිය තමයි ගනුදෙනු කරුවෙකුට නීතිය ඉදිරියට යනවට වඩා එහෙම නැත්නම් අධිකරණයට යනවට වඩා මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයාට පැමිණිල්ල ඉදිරිපත් කරාම ඒකට අර අධිකරණ කටයුත්තක් තරම් කාලයක් ගත වෙන්නේ නැහැ. ඉක්මනින් විසඳෙනවා. ඒ වගේම පිරිවැය අඩුයි. පිරිවැය අඩුවයි මේකට සාමාන්‍ය අධිකරණයට ගියොත් නීතිඥ ගාස්තු, අදාළ මුද්දර ගාස්තු, ඒ වගේම යම් ආකාරයක වෙනත් ලිපි ලේඛන වලට වියදමක් දරන්න වෙනවා. නමුත් මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා සඳහා එහෙම වියදමක් යන්නේ නැහැ. ඒ පැමිණිල්ල වාචිකව හෝ ලිඛිතව සිද්ධ කරන්න පුළුවන්. සාමාන්‍ය ලිඛිතව තමයි අවසාන වශයෙන් ඉල්ලන්නේ. නමුත් මේකෙත් වැඩි අනවශ්‍ය වියදමක් එහෙම නැත්නම් නීතිඥවරුන්ට යන වියදම යන්නේ නැහැ. ඒ වගේම කාලය අඩුයි. ඒ වගේම ක්‍රියාවලිය සරලයි. මොකද සංකීර්ණ ක්‍රියාවලියක් තමයි අධිකරණ ක්‍රියාවලිය. මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයාට පැමිණිල්ලක් කරන එක සරලව ලිපියකින් වගේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඒ අදාළ ප්‍රශ්නය තියෙන ගනුදෙනු කරුට එහෙම නැත්නම් ඒ පුද්ගලයාට ඍජුවම ගිහිල්ලා ඔම්බඩ්ස්මන් වරයාට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. තමන් වෙනුවෙන් නීතිඥයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම එතන තියෙන්නේ බොහොම සරල ආකාරයට ප්‍රශ්න විමසීමක්. එතකොට අර අධිකරණයක වගේ අධිකරණයකට නම් අපි දන්නවා සාමාන්‍ය පුද්ගලයෙකුට නීතිඥ සහායක් නැතුව යන්න අමාරුයි. එතකොට යම් ආකාරයක ක්‍රියා පිළිවෙල එහෙම නැත්නම් කාර්යපටිපාටියේ තියෙන සංකීර්ණභාවය නිසා ඔහුට තනිවම මේ අධිකරණ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න බැහැ. නමුත් ඔම්බඩ්ස්මන් වරයාට මේ ක්‍රියාවලිය ඉතා සරලයි. Tamanට පැමිණිල්ල ලිඛිතව ලියුමකින් ඉදිරිපත් කරාම ඔම්බඩ්ස්මන් වරයා දෙපාර්ශ්වයම කැඳවලා ඒ දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසනෝ මොනවද මේ අවස්ථාවේ දෙපාර්ශ්වයට කියන්න තියෙන්නේ ගැටලුව සම්බන්ධයෙන්. ඒ වගේම ඒ ගැටලුව සම්බන්ධයෙන් සලකා බලලා සමහර වෙලාවට දැන් අධිකරණයට ගියොත් නම් සාක්ෂි නිශ්චිත වශයෙන් ගේන්න ඕන පැමිණිලිකාරය. ඒ වගේම එතනදි බලන්නේ නීතිය. ඒ කියන්නේ ඇතැම් වෙලාවකට පැමිණිලිකාරයාගේ පැත්තේ යම් අඩුපාඩුවක් තිබුණොත් බැංකුව එහෙම නැත්නම් මූල්‍ය ආයතනයේ වැරද්දක් වෙලා තිබුණත් ඒ අඩුපාඩුව ඒ පැමිණිලිකරුවාගේ නීතියේ දුර්වලතාවය නිසා එහෙම නැත්නම් නීතිය තියෙන යම් තාක්ෂණික දෝෂ නිසා මේ ගැටලු ඉදිරිපත් කරපු එහෙම නැත්නම් පැමිණිල්ල ඉදිරිපත් කරපු තාක්ෂණික දෝෂ නිසා අධිකරණයෙන් සමහර වෙලාවට
පැමිණිලිකරුට එහෙම නැත්නම් ගනුදෙනුකරුට වාසිදායක පිළිතුරක් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔම්බඩ්ස්මන්වරයා මෙතෙන්දි බලන්නේ නීතිමය කරුණු වලට වඩා සිද්ධිය පිළිබඳව එතෙන්දි දෙපාර්ශවයේ කරුණු විමසලා සහනයක් ලබා දෙනවා. ගොඩක් වෙලාවට මේ ගනුදෙනුකරුවා වෙනුවෙන් සහනයක් ලබා දෙන්න ඔම්බඩ්ස්මන්වරයා උත්සාහ කරනවා. ඒ වගේම මේ ඔම්බඩ්ස්මන්වරයාගේ බලය ගත්තොත් ඔම්බඩ්ස්මන්වරයාට පුළුවන් වෙන්නේ ගනුදෙනුකරුට විරුද්ධව නෙවෙයි බැංකුවට එරෙහිව යම් තීරණයක් දෙන්න. එතෙන්දී යම් ප්‍රදානයක් කරනකොට ඒ ගනුදෙනුකරුට ලබා දෙන්න පුළුවන් බැංකුවට තමයි ඒ යම් කිසි නියෝගය නිකුත් කරන්නේ. ගනුදෙනුකරුගේ පැත්තෙන් වෙන යම් ආකාරයක අතපසුවීමකට ඔම්බඩ්ස්මන්වරයාට ගනුදෙනුකරුට විරුද්ධව එහෙම නැත්නම් ගනුදෙනුකරුට යම් අනකිරීමක් කරන්න බෑ මේ තියෙන නීතිමය තත්ත්වය මත. ඒ නිසා මේ ඔම්බඩ්ස්මන් ධූරයේ තියෙන එක් ආකාරයක එක පැත්තකින් තියෙන අවාසියක් තමයි මෙතෙන්දි ගනුදෙනුකරුට විරුද්ධව මේ තීරණයක් ලබා දෙන්න බැරි වීම. බැංකුකරුට විරුද්ධව එහෙම නැත්නම් බැංකුවට එහෙම නැත්නම් මූල්‍ය ආයතනයට විරුද්ධව තමයි මෙතන යම් තීරණයක් ලබා දෙන්නේ. එතකොට නීතිඥයෙක්ගේ සහායක් නැති හින්දා මෙතන නීතිමය කරුණු පිළිබඳව විශාල අවධානයක් යොමු කරන්නේ සිද්ධිය ගැන තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඒ වගේම මේ දැනට ලංකාවේ තියෙන බැංකු නීතිය සහ පරිචය අනුව මේ ඔම්බඩ්ස්මන්වරයාගේ තීරණ ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ඔම්බඩ්ස්මන්වරයා ලබා දෙන තීරණයක් ගනුදෙනුකරුවෙකුට බැඳී සිටීම අනිවාර්ය නැත. ඒතකොට ගනුදෙනුකරුට විරුද්ධව තීරණයක් ලබා දෙන එක වැඩක් වෙන්නේ නැහැ ඔම්බඩ්ස්මන්වරයාට. මූල්‍ය ආයතනයේට තමයි මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාට යම් තීරණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඔවුන්ට විරුද්ධව එහෙම නැත්නම් යම් අනකිරීමක් යම් ක්‍රියාවක් කරන්න ලෙස අනකිරීම කරන්න පුළුවන් වෙන්නේ මූල්‍ය ආයතනයට. එතකොට ඒක නිසා එක් පාර්ශවයකට විතරයි මේකේ තීරණයකින් බැඳී සිටීමක් ලක්වන්නේ. ඒ නිසා මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරය ධම්මාකාරයකට මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරය අඩුපාඩු සහිත එකක් කියලා ඇතැම් අය තර්ක කරනවා. මොකද මේ දෙපාර්ශවයේම මේ නීතියෙන් බැඳ තබන්නේ නැති හින්දා. මොකද අපි හිතමු යම් තීරණයක් ගෙනාවා කියලා මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා වෙත යම් ප්‍රශ්නයක්. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නම සාමාන්‍යයෙන් නීතියේ තියෙන්නේ එක වැරැද්දකට එක් අවස්ථාවක විතරයි දඬුවම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් දඬුවමක් එහෙම නැත්නම් යම් තීරණයක් දෙන්න පුළුවන් එක් අවස්ථාවක් පමණයි. එතකොට ඔම්බඩ්ස්මන්වරයා යම් තීරණයක් දුන්නොත් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයකට විරුද්ධව ඒකට දැන් බැංකුව හෝ මූල්‍ය ආයතනයේ අනුගත වෙලා තිබුණා වුණත් ගනුදෙනුකරුට පුළුවන් ඒ තීරණය අභිබවා නැවත වතාවක් අධිකරණයට යන්න. මොකද ඒක තමයි මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් තනතුර ඇති කරලා තියෙන එහෙම නැත්නම් මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරයේ තියෙන ලක්ෂණය. ඒ වගේම මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරයේ තියෙන සාමාන්‍ය මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා වශයෙන් පත් කරන්නේ බැංකු නීතිය පිළිබඳව හසල දැනීමක් ඇති නීතිඥවරයෙක් එහෙම නැත්නම් විනිශ්චයකාරවරයෙක්. ඒක වසර දෙකක කාලයකට තමයි මේ පත් කිරීම සිද්ධ කරන්නේ. ඒ මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරයේ තියෙන වාසි තමයි මේක වේගවත් මිල ඒ කියන්නේ පිරිවැය අඩුයි ඒ වගේම ක්‍රියාවලිය සරලයි. හැබැයි මෙහි තියෙන අවාසිය තමයි මේකෙන් බැඳී සිටින්නේ මූල්‍ය ආයතනයේ එහෙම නැත්නම් බැංකුව පමණයි. ගනුදෙනුකරුවන් මෙම තීරණයකින් බැඳී සිටින්නේ නැහැ. ඒ වගේම මේ මූල්‍ය ආයතනයකට විරුද්ධව ලබා දෙන තීරණයක් ඇතැම් වෙලාවට ගනුදෙනුකාරයා එතනින් සෑහීමකටපත් වෙන්නේ නැතුව අධිකරණයට ගියාට පස්සේ සමහර විට අධිකරණයෙන් ඊට වඩා වෙනස් තීරණයක් ලබා දෙන්න පුළුවන්. එතකොට මේ මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාගේ තීරණය අවසානාත්මක තත්ත්වයේ එකක් නෙවෙයි. අධිකරණයක් ඉදිරියට ගියාම අවසානාත්මක තීරණයක් ලබා දෙන්නේ. නමුත් මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාට මේ ලබා දෙන තීරණය අවසානාත්මක තත්ත්වයේ එකක් වෙන්නේ නැති වෙන එකක්
මේකේ තියෙන යම් ආකාරයක අඩුපාඩුවක්. ඒතර මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරය ගැන සාමාන්‍යයෙන් විශාල ප්‍රශ්නයක් නැහැ. කොටසක් තමයි එන්න පුළුවන් කෙටි සටහනක්. එහෙම නැත්නම් සමහර වෙලාවට අර ලකුණු දෙක තුනක ප්‍රශ්නයක් දෙකක වගේ ප්‍රශ්නයක් තමයි. මේක විශාල ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊගාවට අපි කතා කරන්න තියෙනවා තවත්. ඒ කියන්නේ ගනුදෙනු කරුවෙක්ගේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ආරවුලක් අධිකරණයට නොගිහින් ශ්‍රී ලංකා මහ බැංකුවටත් යම් ආකාරයක මේ ආරවුල් නිරවුල් කිරීමේ හැකියාවක් තියෙනවා මේ දැන් වර්තමාන නීතිය අනුව. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලය අනුව ගනුදෙනු කරුවෙකුට විරුද්ධ යම් ආකාරයක දුක් ගැනවිල්ලක් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට විරුද්ධව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේකත් මේ ක්‍රමවේදයේදී ගනුදෙනු කරු තමන්ගේ පැමිණිල්ල එහෙම නැත්නම් තමාට ඇතිවිච්ච ගැටලුව ශ්‍රී ලංකා මහ බැංකුවට ලිඛිතව ඉදිරිපත් කරන්න ඕන. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාන්‍යයෙන් බැංකු වලට අදාළ පැමිණිලි බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් බැංකු නොවන ආයතන වලට අදාළ පැමිණිලි බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කරන්න ඕන. මෙහෙම ඉදිරිපත් කරාම මේ ගැටලුව ගනුදෙනුකරු ඉදිරිපත් කරපු ගැටලුවට දින 7ක් තුල ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පිළිතුරක් ලබා දෙන්න ඕන. ඒ පිළිතුර කියලා කියන්නේ ගැටලුවට පිළිතුර නෙවෙයි, මෙම පැමිණිල්ල ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවටත් වන දැන්වීමක් කරන්න ඕන දින 7ක් තුල. ඒ කියන්නේ යම් ආකාරයක මේ ගැටලුව ඉදිරිපත් කරා නම් ඒක දින 7ක් තුල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒ අදාළ පැමිණිල්ල ලැබුණු බවත් ඒකට සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවට ගනුදෙනු කරුට යම් ආකාරයක දැන්වීමක් කරනවා දින 7ක් තුල. ඒ කියන්නේ මේ පැමිණිල්ල ලැබුණු බවට සහ ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවට වන දැන්වීමක් තමයි මුල් අවස්ථාවේ සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඒ අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනයෙන් මේ ගනුදෙනුකරු ඉදිරිපත් කර පැමිණිල්ලට අදාළව කරුණු විමසීමක් කරනවා. එතකොට මුල් අවස්ථාවේදී ලිඛිතව කරුණු විමසීමක් කළා ඒ අදාළ සාක්ෂි ලබාගෙන ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය නම් ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් මේ මූල්‍ය ආයතනය හෝ බැංකුවට ඇතුල් වෙලා, ඒ කියන්නේ ඒ මූල්‍ය ආයතනයට ගිහිල්ලා ඒ අදාළ පරීක්ෂණය සිද්ධ කරන්න. ඒ මූල්‍ය ආයතනයෙන් හෝ බැංකුවෙන් තොරතුරු ලබාගෙන ලිඛිතව ලබාගෙන කරන පරීක්ෂණයක් වගේම අපි කියන්නේ ස්පොට් ඔඩිට් එකක්. එහෙම නැත්නම් එතෙන්ට ගිහිල්ලා කරන එක්සැමිනේෂන් එකක්. ඒ කියන්නේ මූල්‍ය ආයතනය හෝ බැංකුව තුලට ගිහිල්ලා අදාළ ශාඛාවේ අදාළ තොරතුරු විමසා බලලා මේ පරීක්ෂණය සිදු කිරීමේ අයිතිය තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවට. ඊට පස්සේ අපි හිතමු මෙවැනි අවස්ථාවකදී අපි හිතමු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහෙම නැත්නම් රජය විසින් ලබා දීලා තියෙන රෙගුලාසියක් ඛණ්ඩනය කළා තමයි මේ ගනුදෙනු කරුට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වලා තියෙන නීතිමය රෙගුලාසියක් උල්ලංඝනය කරමින් කටයුතු කිරීමෙන් තමයි මේ ගනුදෙනු කරුට මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවක මේ මූල්‍ය ආයතනයට විරුද්ධව කටයුතු කිරීම එහෙම නැත්නම් මේ මූල්‍ය ආයතනයට විරුද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ තුලින් ඒ වගේම ගනුදෙනු කරුට සිදු වූ වැරැද්ද නිවැරදි කිරීමට එහෙම නැත්නම් නිවැරදි කරවා ගැනීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන්නත් පුළුවන්. ඒ අවසාන වශයෙන් කරන්නේ මේ සම්පූර්ණ වාර්තාවක් ගනුදෙනු කරුට ලබා දෙනවා. අර මුලින් දින 7ක් තුල ලබා දෙන්නේ මේ සම්බන්ධයෙන් මූලික වශයෙන් ඒ පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කළ බවට වන දැන්වීමක්. නමුත් සම්පූර්ණ පැමිණිල්ල පරීක්ෂාවෙන් පසු ඒ කියන්නේ අදාළ ලේඛන ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාගෙන
එසේ නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මේ බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙත ගොස් ඒ අදාළ පරීක්ෂණය සිදු කරලා අවසානයේ සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන ඒ වාර්තාව මත අවශ්‍ය නියෝගයක් ඒ අදාළ බැංකුවට විරුද්ධව නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම ගනුදෙනුකරුට සිදු වූ යම් අලාභයක් එහෙම නැත්නම් ගනුදෙනුකරුට සිදු වූ අකටයුත්තක් නිවැරදි කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දෙන්න පුළුවන්. ඒ අවසානයේ මේ නියෝගයේ එහෙම නැත්නම් ගනුදෙනුකරුට මේ අදාළ තත්ත්වය වාර්තා කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සිද්ධ කරනවා. මොකද්ද මේ පැමිණිල්ලට අදාළව වුන් කර පරීක්ෂණයේ ප්‍රතිඵල, ඒකෙන් මොනවාද ඔවුන් විසින් කරපු නිර්දේශ, ඒකෙන් ගනුදෙනුකරුට සිදුවන ඇතැම් විට නිවැරදි කිරීම කුමක්ද කියන එක පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අදාළ ගනුදෙනුකරුට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙනවා. ඉතින් ඒකත් එක්තරා ආකාරයක ගනුදෙනුකරුවෙක්ගේ ගැටලුවක් විසඳාගත හැකි එක ක්‍රමවේදයක්. එතකොට අපි කතා කරා මේ වෙනකොට ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි එහෙම නැත්නම් දුක් ගැනවිල විසඳන ආකාර තුනක්. එක ක්‍රමයක් තමයි බැංකුව තුල බැංකුව අභ්‍යන්තරයේ ගැටලුව විසඳා ගැනීම. දෙවැනි ක්‍රමය මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා හරහා මේ ගැටලුව විසඳා ගැනීම. තුන්වෙනි ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මේ ගනුදෙනුකරුගේ ගැටලුව විසඳා ගැනීම. එතකොට මේ කතා කර සියල්ල අපි කියන්නේ අධිකරණයට නොගිහින් එහෙම නැත්නම් අධිකරණමේ නොවන ක්‍රියාමාර්ග හරහා ගැටලු විසඳා ගැනීම. එතකොට මෙතෙන්දී අපිට තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ කියපු මේ අධිකරණමේ නොවන ක්‍රියාමාර්ග හැම එකකින්ම බැංකුවකට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියවීම තමයි කරන්න පුළුවන් වෙන්නේ. ගනුදෙනුකරුට විරුද්ධව අධිකරණයට නොගිහින් නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. අධිකරණයට දැන් ගනුදෙනුකරුට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නම් බැංකුව අනිවාර්යෙන් අධිකරණ ක්‍රමවේදය හරහා මේ අදාළ ක්‍රියාමාර්ගය ගන්න ඕන. අධිකරණමේ නොවන ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙන්නේ බැංකුවට නෙවෙයි ගනුදෙනුකරුවන්ට. හැබැයි පොදුවේ ගත්තම මේ බැංකුවකට විරුද්ධව ගනුදෙනුකරුවෙකුට අධිකරණමේ නොවන ක්‍රියාමාර්ග හරහා ගැටලු විසඳා ගැනීම තුලින් තියෙන වාසි අපි අර කලින් කිව්වා වගේම පිරිවැය අඩුවීම, කාලය අඩුවෙන් ගත වීම, ක්‍රමවේදය සරල වීම වගේ දේවල්. ඒ වගේම හැමතිස්සෙම මේ සංකීර්ණ නොවන ක්‍රමවේදයක් නිසා ගනුදෙනුකරුට Tamanට අවශ්‍ය ආකාරයට මේ කරුණු ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. ඒ ලිඛිතව එහෙම නැත්නම් එය කතන භාෂාවෙන් ලියුමක් ලියලා යවුවත් කතා කරන විදිහට ලියලා යවුවත් ඒක පිළිගන්නව ශ්‍රී ලංකා මහ බැංකුවත් මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා. හැබැයි අධිකරණයට යනවා නම් ගනුදෙනුකරුට එවැනි සරල ක්‍රියාමාර්ගයක් නැහැ. ක්‍රියාමාර්ගය සංකීර්ණයි, වියදම වැඩි, කාලය වැඩියෙන් යනවා. ඒ නිසා තමයි මේ ගනුදෙනුකරුවන්ගේ ගැටලු විසඳීමට මේ අධිකරණමේ නොවන ක්‍රියාමාර්ග හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ තුලින් ගනුදෙනුකරුවන්ට අධිකරණයට නොගිහින් මේ ක්‍රියාමාර්ග විසඳ ගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේ ක්‍රියාමාර්ගවල තියෙන පොදුවේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා හෝ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සිදු කරන පැමිණිල්ලකින් පසුව වුණත් ගනුදෙනුකරුවෙකුට අධිකරණයට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්‍රියාමාර්ග නිසා අධිකරණ ක්‍රියාමාර්ගයට බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවක අධිකරණ ක්‍රියාමාර්ගයට මේ වාසියක් වෙන්න පුළුවන් ගනුදෙනුකරුවෙකුට. ඒ කියන්නේ මේ ඔම්බඩ්ස්මන් වරයාගේ හෝ මූල්‍ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දීලා තියෙන නිර්දේශයක් බැංකුවට විරුද්ධව ලබා දීලා තියෙනවා නම් ඒවා මත අධිකරණයට යන ගනුදෙනුකරුට වඩාත් වාසියක් සැලසා ගන්න පුළුවන් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමේදී. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ අපි මේ මූල්‍ය නීති පද්ධතිය ගැන කතා කරද්දී අපි කතා කරා අධිකරණයේ හමුවට යන එක තමයි අපි මේ අපේ මේ සබ්ජෙක්ට් එක පුරාවටම කතා කරේ. අධිකරණයට ගිහිල්ලා අධිකරණයේදී කොහොමද ගනුදෙනුකරු බැංකුවට විරුද්ධව නඩු දාලා ඒ නඩුවෙන් වන්දි ගන්න, එහෙම නැත්නම් මේ අලාභය අය කරගන්න, එහෙමත් නැත්නම් මේ විච්ච වැරද්ද නිවැරදි කරවා ගන්න කියන එක තමයි අපි මේ දීර්ඝ කාලයක් හැම පාඩමකම කතා කරේ.
හැබැයි මේ අවසානයේ අපි අද කතා කරේ අධිකරණමය ක්‍රම තිබුණට අධිකරණමය ක්‍රම වෙනුවට ගනුදෙනු කරුවෙකුට පුළුවන් අධිකරණමය ක්‍රමයේ වෙනුවට මේ වෙනත් උපක්‍රම පාවිච්චි කරලා අධිකරණමය ක්‍රමයට යන්නේ නැතුව සරලව මේ ක්‍රමයේ මේ ගැටලුව විසඳා ගැනීමට. හැබැයි මේ මොනවා කරත් අවසාන වශයෙන් මේ ගැටලුවට මේ හම්බ වෙලා තියෙන පිළිතුරෙන් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ගනුදෙනු කරුට නැවතත් අධිකරණයට යන්න පුළුවන්. එතෙන්දී අපිට අධිකරණයට ගිහිල්ලා ඒ සිවිල් අධිකරණ බලය හෝ අපරාධ අධිකරණ බලය පාවිච්චි කරලා බැංකුවට හෝ මූල්‍ය ආයතනයට විරුද්ධව අධිකරණ කටයුත්තක් කරන්න පුළුවන්. මොකද අපි දන්නවා බැංකු සහ මූල්‍ය ආයතනවල ඇතැම් වගකීම් අපරාධ වැරදි විදිහට අපි කතා කරා. එතකොට ඒ අවස්ථාවකදී බැංකු කරුට විරුද්ධව ගනුදෙනු කරුවෙකුට සිවිල් අධිකරණයට පමණක් නෙවෙයි අපරාධ අධිකරණයට යෑමේ හැකියාවක් තියෙනවා. එතකොට කොයි වෙලාවකවත් මේ අපි කලින් කතා කරපු මේ බැංකුවට අභ්‍යන්තරයේ ගැටලුව විසඳ ගැනීමට කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා හරහා ගැටලුව निराකරණය කිරීමට කරන ක්‍රියාවලිය ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කරලා ගැටලුව निराකරණයට උත්සාහ කිරීම යන කිසිම ක්‍රියාවලියකින් මේ අධිකරණ ක්‍රමවේදයට අවහිරයක් වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. එතකොට අපි මූලික වශයෙන් ගනුදෙනු කරු සහ බැංකු කරු අතර සම්බන්ධයේදී ගනුදෙනු කරුට බැංකුවකට විරුද්ධව තමන්ට සිදුවෙන අකටයුත්තක් නැත්නම් ගැටලුවකදී මේ විසඳුම් ලබා ගන්නා ක්‍රම තමයි අපි කතා කරන්නේ. එතකොට මේකේ අපිට මූලික වශයෙන් නීතිමය ඒ කියන්නේ අධිකරණමය ක්‍රම සහ අධිකරණමය නොවන ක්‍රම කියලා දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. අධිකරණමය නොවන ක්‍රම සහ අධිකරණමය ක්‍රම කියන එක අපි කතා කරාම ඕගොල්ලෝ කලින් කතා කරන්නේ නැති අධිකරණමය ක්‍රමවේදය තුලක් තියෙන අධිකරණමය නොවන ක්‍රමයක්. ඕගොල්ලොන්ට මතක ඇති අධිකරණ පද්ධතිය ගැන කතා කරපු වෙලාවේ අපි සමත මණ්ඩල ගැන කතා කරා. ඒ කියන්නේ ලංකාවේ තියෙන සමත මණ්ඩල සඳහා අධිකරණ බලයක් සිවිල් හෝ යම් ණයක් අය කර ගැනීම එහෙම නැත්නම් නිශ්චල හෝ චංචල දේපල් සම්බන්ධ වන්දියක් ලබා ගැනීමේදී යම් ඉල්ලීමක් කිරීමේදී ලක්ෂ 5කට වඩා අඩු නම් ඒ ඉල්ලීම හෝ වන්දිය හෝ ණය ඒ අවස්ථාවේදී අපි කිව්වා අධිකරණයට යෑමට පෙර සමත මණ්ඩලයට තමයි යන්න ඕන කියලා. ඕගොල්ලොන්ට සමත මණ්ඩල කතා කරාද මතකද? උත්තරයක් දෙන්න බලන්න. අධිකරණ පද්ධතිය ගැන කතා කරද්දී අධිකරණ ක්‍රම ගැන කතා කරද්දී මං හිතන්නේ මම නෙවෙයි මිස් ලංගල්ල කතා කරා නම් කතා කරේ මම කතා කරේ නෑ. කරාද නැද්ද? ඒ කියන්නේ කාලේ වැඩි හින්දා මතක නැතුව ඇති. මොකද මුලම කාලේ තමයි මේක කතා කරා නම් කතා කරේ. එහෙනම් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. සමත මණ්ඩල කියන එක අපි දන්නවා ලංකාවේ 1988 අංක 72 දරන සමත මණ්ඩල පනතෙන් තමයි සමත මණ්ඩල කියන ක්‍රමවේදය එහෙම නැත්නම් සමතකරණය කියන ක්‍රමවේදය ලංකාවට හඳුන්වලා දුන්නේ. එතකොට මේ පාර්ලිමේන්තු පනතෙන් අපිට ලබා දීලා තියෙන්නේ යම් පුද්ගලයෙක්ගේ ඒ කියන්නේ චංචල හෝ නිශ්චල දේපල සම්බන්ධ ණයක් එහෙම නැත්නම් චංචල හෝ නිශ්චල දේපල සම්බන්ධ වන්දියක් වෙනත් ඉල්ලීමක් ලක්ෂ 5කට වඩා අඩු නම් ඒ වන්දියේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 5ට වඩා අඩු නම් ණයේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 5ට වඩා අඩු නම් අධිකරණයට යෑමට පෙර සමත මණ්ඩලයට ඉදිරිපත් කරලා සමතකරණය වීමක් සිද්ධ කරගන්න ඕන. ඒතකොට සමත මණ්ඩලය කියලා කියන්නේ මෙතනත් අධිකරණමය නොවන ක්‍රමවේදයක්. අපි දැන් කතා කරපු මේ අධිකරණමය නොවන ක්‍රමවේද වලට තමයි සමත මණ්ඩලයත් අදාළ වෙන්නේ. එතනත් සමත මණ්ඩලය කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සෑම
අධිකරණ බල ප්‍රදේශයකම මේ සමත මණ්ඩල පිහිටවලා තියෙනවා ප්‍රාදේශීය. එතකොට මේ සමත මණ්ඩල ප්‍රදේශය තුල සිදුවන යම් ආකාරයක සිවිල් අපරාධ සුළු වරදක් ඒ අවස්ථාවේදී අධිකරණයට යෑමට පෙර සමත මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕන. ඒකට සමත මණ්ඩලයේ ඉන්නේ අධිකරණ එහෙම නැත්නම් නීතිඥයෝ එහෙම නැත්නම් අධිකරණ විනිශ්චයකාරවරු නෙවෙයි. සාමාන්‍යයෙන් එම සමත මණ්ඩල බල ප්‍රදේශය තුල සිටින සිවිල් බලයක් සහිත සිවිල් නියෝජිතයෝ. ඒකට සමහර වෙලාවට ඒ ප්‍රදේශයේ ඉන්න ආගමික නායකයෙක්. එහෙම නැත්නම් යම් රජයේ රැකියාවන් කරන සියලුම දෙනෙක් පිළිගන්නා පොදු පිළිගැනීමක් සහිත සිවිල් පුද්ගලයෙක්. ඒකට මේ කණ්ඩායමෙන් තමයි මේ සමත මණ්ඩලයේ සැදුම්ලත් වෙන්නේ. ඒකට මේ සමත මණ්ඩලයට තියෙන්නේ අධිකරණමය බලයක් වුණාට උන්ට අධිකරණමය වශයෙන් ප්‍රදානයක් කරන්න පුළුවන් ඒ වගේම යම් ආකාරයක නියෝගයක් නිකුත් කරන්න පුළුවන්. හැබැයි ඒක ඉටු නොකරට එහෙම නැත්නම් ඒ අධිකරණ බලයක් මේ සමත මණ්ඩලයේ විසින් ලබා දෙන නියෝගයේ ඉටු නොකරොත් අධිකරණයට තමයි කරුණු ඉදිරිපත් කරන්න වෙන්නේ. උන්ට බලයක් නැහැ අර පුද්ගලයාට විරුද්ධව දඬුවමක් කරන්න. එතකොට ඒ අවස්ථාවේදී අපි හිතමු බැංකුවකට ණයක් ගන්න පුද්ගලයෙක් ලක්ෂ 5ට අඩු ගාණක් ණයක් අරගෙන තියෙන වෙලාවට බැංකුව යන්න ඕන සමත මණ්ඩලයට මේ ණය අය කරගන්න. එතකොට ඒ පුද්ගලයා එනවා සමත මණ්ඩලයට. ඒ සමත මණ්ඩලයේදී යා පොරොන්දු වෙනවා මාසෙකට යම් ප්‍රමාණයක් ගෙවන්න. හැබැයි දෙවනි මාසේ යා ගෙව්වේ නැතුව හැරියොත් එහෙම නැත්නම් ණය ගෙවීම නැවතත් පැහැර හැරියොත් සමත මණ්ඩලයට අපිට කරුණු දැක්වුවා කියලා සමත මණ්ඩලයට බැහැ දඬුවම් කරන්න. නැවත වතාවක් සමත මණ්ඩලය කරන්නේ මේ අපි විසින් ලබා දීපු තීරණය මගහැරියායයි කියලා. එහෙම නැත්නම් ඒ තීරණයට අනුගත වුණේ නැහැ කියලා අධිකරණයට තමයි කරුණු දක්වන්නේ. ඒකට අපිට ලබා දෙනවා සමත නොකිරීමේ සහතිකයක්. ඒ සමත නොකිරීමේ සහතිකය අරගෙන අපි නැවත වතාවක් අධිකරණයට ගිහිල්ලා මේ නඩුව දාන්න ඕන මේ පුද්ගලයාට එරෙහිව. ඒකෙන් තමයි මේ පුද්ගලයාට විරුද්ධව නීතිමය බලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි මෙතන තියෙන විශේෂත්වය සමත මණ්ඩලයට යම් ප්‍රදානයක් කරන්න පුළුවන්. නමුත් මේ ප්‍රදානය එහෙම නැත්නම් ලබා දෙන නියෝගය ඉටු නොකරොත් එතෙන්දී ඔවුන්ට අධිකරණ බලයක් නැහැ. ඔවුන් එය අධිකරණයට දන්වලා අධිකරණය හරහා තමයි ඒ පාර්ශවයට විරුද්ධව නීති ක්‍රියාවක් කරන්න වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සමත මණ්ඩලයත් අපි අර කතා කරපු ඔම්බඩ්ස්මන් ධූරය වගේ තැනක් තමයි. එතෙන්ටත් අපිට ලිඛිතව අපේ ගැටලුව ඉදිරිපත් කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. බොහොම සරල ක්‍රමවේදයක් තියෙන්නේ දෙපාර්ශ්වයම කැඳවනෝ දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසනෝ එතන නීතිමය තත්වයක්. එහෙම නැත්නම් සාක්ෂි ආඥා පනත එවැනි දේවල් වලට අනුව නෙවෙයි සාක්ෂි ගන්නේ. පොදුවේ සාධාරණත්ව මූලධර්මයේ මත දෙපාර්ශ්වයෙන් කරුණු අහනවා. එතකොට එතන ඉන්න සමතකරුවන් කියන්නේ නීතිඥයවත් අධික මේ විනිශ්චයකාරවරුවත් නෙමෙයි. උන් නීතිය පිළිබඳව විශාල දැනීමක් නැහැ. උන් සාමාන්‍යයෙන් දෙපාර්ශ්වයේ කරුණු විමසලා දෙපැත්තට සාධාරණ වෙන ආකාරයේ තීන්දුවක් ලබා දෙන්න. එතෙන්දී ඒ දෙන තීන්දුවට එකඟ වෙලා දෙපාර්ශ්වයේ ඒ අනුව ක්‍රියා කරොත් සමත කිරීම සාර්ථකයි. හැබැයි එක් පාර්ශවයක්වත් මේ සමත කිරීමේ ක්‍රියාමාර්ගයට එකඟ වුණේ නැත්තම් එහෙම නැත්තම් මේ සමත කිරීමේ ක්‍රියාවලියට එකඟ වුණාට ඒ මේ තමන් ඒ ලබා දීපු සමත කරන කොන්දේසි කඩ කිරීමක් කරොත් නැවත වතාවක් අධිකරණයට කරුණු වාර්තා කරන්න වෙනවා. ඒ කියන්නේ සමත නොකිරීමක් වුණා කියන මත එහෙම නැත්තම් මෙතන සමතයක් සිද්ධ නොවුණා බවට සහතිකයක් දෙනවා අධිකරණයට. ඒකට අපි කියනවා සමත නොකිරීමේ සහතිකය. එතකොට සමත නොකිරීමේ සහතිකයත් අරගෙන ගිහිල්ලා අර සමතයට අකමැති පුද්ගලයාට එරෙහිව අනිත් පාර්ශවයට පුළුවන් අධිකරණ නඩුවක් දාන්න. එතකොට ලක්ෂ 5කට අඩු ණයකට දඩයකට යම් ආකාරයක අලාභයකට දෙපාර්ශවයක් අතර ගැටලුවක් ඇති වුණොත් එක් පාර්ශවයක් ඒ ගෙවන්න අකමැති වුණොත් ඒ කියන ණය ගෙවන්න අකමැති වුණොත් අපි සමත මණ්ඩලයට ගිහිල්ලා සමත නොකිරීමේ සහතිකය අරගෙන තමයි අදාළ අධිකරණයට යන්න ඕන මේ නඩුව
නීත්‍යානුකූලව ගොනු කරන්නේ. එහෙම නැතුව අධිකරණයට ගියොත් අධිකරණය සමත නොකිරීමේ සහතිකය රැගෙන එන ලෙසට ඒ අධිකරණය නඩුව බාර ගන්න නැහැ. ඒ නඩුව අධිකරණ ක්‍රියාවලියට භාජනය නොකර ඉවත් කරනවා. ඒ නිසා අපි සමත නොකිරීම එහෙම නැත්නම් සමතකරණය කියන එකත් අධිකරණමය නොවන ක්‍රියාවලියකට අයත් ක්‍රමවේදයක් විදිහට මේ වෙනකොට සලකා බලනවා. මේක මම හිතන්නේ කතා කරන්නේ නැති නේද ඕගොල්ලොන්ට කලින්? කතා කරේ නැද්ද? බේරුම්කරණය කතා කරාද ඕගොල්ලොන්ට? සමතකරණය කතා කරේ නැති හින්දා මම බේරුම්කරණය කතා කරේ නැත්තම් මේ බේරුම්කරණය ගැනත් මම අහන්නේ මේ මොකද බේරුම්කරණය ගැනත් සමහර වෙලාවල් වලට ප්‍රශ්න එනවා. ලකුණු 5ක ප්‍රශ්නයක්. ඒකත් අපිට එන්නේ අර කියන අධිකරණමය නොවන ක්‍රියාමාර්ග යටතටම තමයි බේරුම්කරණයත් එන්නේ. අධිකරණ පද්ධතිය ගැන කතා කරද්දී බේරුම්කරණය කතා කරෙත් නැද්ද? කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැද්ද? මොකද මේ බේරුම්කරණය මතකත් නැද්ද ඕගොල්ලොන්ට? කරේ නැද්ද? එහෙනම් බේරුම්කරණය ගැනත් මම පොඩි කෙටි හැඳින්වීමක් කරන්නම්. මේකත් අර අධිකරණමය නොවන ක්‍රියාමාර්ගයක්ම තමයි. බේරුම්කරණය සාමාන්‍යයෙන් තියෙන්නේ වාණිජ ගනුදෙනු වලදී. වාණිජ ගිවිසුමකට දෙපාර්ශ්වයක් එළඹෙනකොට ඒ ගිවිසුම උල්ලංඝනය වුණොත් ඒ ගිවිසුම යම් ආකාරයකට එක් පාර්ශවයක් විසින් උල්ලංඝනය කිරීමක් සිද්ධ කරොත් අධිකරණයට නොගිහින් බේරුම්කරණය හරහා මෙය නැවත වතාවක් යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියයි කියලා ඒ ගිවිසුමේම සඳහන් කර ගන්න එක තමයි බේරුම්කරණය කියලා කියන්නේ. මේ ජාත්‍යන්තර වශයෙන් 1958 නිව්යෝක් ප්‍රඥප්තිය ඒ කියන්නේ බේරුම්කරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව සියලු දෙනා ඒ කියන්නේ නිව්යෝක් ප්‍රඥප්තිය තුලින් සියලුම රටවල් පිළි අරගෙන තියෙන මේ වාණිජ ගිවිසුමක් යම් අවස්ථාවක දෙපාර්ශ්වයෙන් එක් පාර්ශවයක් මේ ගිවිසුම හරියට ඉටු නොකරොත් බේරුම්කරණය හරහා මේකට විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා. මේකටත් හේතුව තමයි මේ විශේෂයෙන් වාණිජ ගිවිසුම් වලදී අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් පිළිතුරු ලබාගෙන එනකොට මේ කටයුතු සඳහා ගතවන කාලයත් එක්ක මේ දෙපාර්ශවයට විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙන්න වෙන එක. එතකොට බේරුම්කරණය මේ පාර්ශව දෙක ගිවිසුමට එන වෙලාවෙම ගිවිසුමේම තියෙනවා මේ ගිවිසුමේ යම් ගැටලුවක් ඇති වුණොත් දෙපාර්ශවය එකතු වෙලා මේක බේරුම්කරණ නිලධාරියෙකුට එහෙම නැත්නම් බේරුම්කරණ මණ්ඩලයකට ඉදිරිපත් කළා මේ ගිවිසුම නැවත යථා තත්ත්වයට පත් කර ගන්නවායයි කියන එක තමයි මේ බේරුම්කරණේ සරල ක්‍රමවේදය. ලංකාවේ 1995 අංක 11 දරන බේරුම්කරණ පනත යටතේ මේ ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව වළංගු වෙලා තියෙන්නේ. එතකොට අද වෙනකොට 1995 අංක 11 දරන බේරුම්කරණ පනතෙන් පස්සේ ශ්‍රී ලංකාව තුලත් වාණිජ ගිවිසුමකදී දෙපාර්ශවයට අධිකරණයට යනවා වෙනුවට බේරුම්කරණ මණ්ඩලයක් තුලින් මේ
දෙපාර්ශවයේ එහෙම නැත්නම් මේ කිවිසුමේ දෙපාර්ශවයේ තුල ඇති වෙලා තියෙන යම් ගැටලුවකට විසඳුමක් හොයාගන්න පුළුවන්. එතකොට බේරුම්කරණයේදීත් සිද්ධ වෙන්නේ දෙපාර්ශවයේ වෙනුවෙන් නියෝජිතයෝ දෙන්නෙක් සහ තුන්වෙනි ඒ කියන්නේ තුන්වෙනි පුද්ගලයා, ඒ කියන්නේ තුන්වෙනියා විදිහට මධ්‍යස්ථ පුද්ගලයෙක් පත් කරගෙන තුන්දෙනෙක්ගෙන් යුත් බේරුම් කරන මණ්ඩලයක් හදාගන්න. ඊට පස්සේ දෙපාර්ශවයේම ඇති වෙලා තියෙන ගැටලුව ඒ දෙපාර්ශවයේ අනිත් පාර්ශවයේ විසින් Tamanට ඇති කරලා තියෙන කිවිසුමේ කඩවීමේ ප්‍රමාණය එහෙම නැත්නම් මේ කිවිසුම කොහොමද කඩ වුනේ කියන එක දෙපාර්ශවය කරුණු දක්වුවට පස්සේ මේ බේරුම් කරන මණ්ඩලය විසින් පොදු තීරණයකට එනවා කොයි විදිහටද මේක නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ. ගොඩක් වෙලාවට මේ වෙලාවේදී කරන්නේ එක් පාර්ශවයක්, ඒ කියන්නේ දෙපාර්ශවයේ විසින් අඩු වැඩි වශයෙන් මේ ගිවිසුමේ කොන්දේසි කඩ කරලා නම් එහෙම නැත්නම් ගිවිසුම නිසි ආකාරයට ඉටු කළා නැත්නම් මේ බේරුම් කරන මණ්ඩලය ලබා දෙනවා තීන්දුවක් මේක කොයි ආකාරයකටද නැවත යථා තත්ත්වයට පත් කරන්නේ. එතකොට මෙතෙන්දිත් දෙන්නේ අර සමත මණ්ඩලය වගේම තමයි තුන් මේ බේරුම් කරන මණ්ඩලය විසින් ලබා දෙන නිර්දේශය දෙපාර්ශවයේ එකඟ වෙන්න ඕන. හැබැයි එසේ එකඟ නොවීමක් සිද්ධ වුණොත් අධිකරණයට තමයි යන්න වෙන්නේ බේරුම් කරන මණ්ඩලයේ තීරණයට මේ දෙගොල්ලෝ අනුගත නොවුණු. ඉස්සෙල්ලා මූලික වශයෙන් බේරුම්කරණයට ගිහිල්ලා බේරුම්කරණය තුලින් ඔවුන්ට ලබා ගන්න පුළුවන් දෙපාර්ශවයට යම් සහනයක්. ඒ තුලින් අර අධිකරණ ක්‍රමවේදයකට වඩා අපි අර කියපු අධිකරණ ක්‍රමවේදයේ තියෙන ගැටලු සහගත තත්වයන් මෙතෙන්දිත් අපිට මගහරව ගන්න පුළුවන්. ඒ කියන්නේ වියදම වැඩිවීම අධිකරණ ක්‍රමවේදයකට ගියාම වියදම වැඩි, කාලය වැඩි, සංකීර්ණ ක්‍රමවේදයක්. බේරුම්කරණයේදීත් අපිට සරල ක්‍රමවේදයක් දෙපාර්ශවය එකතු වෙලා කතා කරලා මේක විසඳ ගන්නවා. කාලය අඩු වෙන යන්නේ, ඒ වගේම වියදම අඩුයි. ඒක තමයි මෙතන තියෙන වාසිතහගත තත්ත්වය. එතකොට අපි මේ අධිකරණමය නොවන ක්‍රියාමාර්ග අපි කතා කරා සමතකරණය, බේරුම්කරණය, ඒ වගේම බැංකුව සහ ගනුදෙනුකරු අතර ඇති වෙන ගැටලු වලදී ගනුදෙනුකරුගේ යම් යම් ප්‍රශ්න වලට විසඳීම් ලබා ගැනීමටත් අධිකරණමය නොවන ක්‍රම තුනක් අපි කතා කරා. බැංකුව තුල තිබෙන ගැටලු निराකරණය කිරීමේ ක්‍රමවේදය, ඒ වගේම මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරය හරහා ගැටලු විසඳා ගැනීම, ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ගැටලු විසඳා ගැනීම. එතකොට මේ ටික තමයි අපිට මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ ගනුදෙනුකරු සහ බැංකුකරු අතර ඇති වෙන ගැටලුවකට කොහොමද අධිකරණමය නොවන ක්‍රම හරහා ගැටලුව විසඳගන්නේ කියලා. ඊට පස්සේ අනිත් ක්‍රමවේදය තමයි අපි මේ සබ්ජෙක්ට් එක හරහා කතා කරේ අධිකරණමය හරහා අධිකරණය පිහිට වතලා එහෙම නැත්නම් නඩුවක් දාලා කොහොමද බැංකුකරුට ගනුදෙනුකරුට විරුද්ධව නඩු දාන්නේ, ඒ වගේම ගනුදෙනුකරුට බැංකුකරුට විරුද්ධව නඩු දාලා තමන්ගේ අලාභය එහෙම නැත්නම් තමන්ට විච්ච අගතියට සහනයක් ලබා ගන්න කියන එක තමයි කතා කරේ. අද අවසාන වශයෙන් අපි කතා කරේ අධිකරණමය නොවන ක්‍රම හරහා මේ ගනුදෙනුකරුවන්ගේ ගැටලු වලට විසඳුම් සොයා ගැනීම. අපිට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරපු සියලුම දේවල් සම්බන්ධයෙන් අද අහන්න. මොකද අද අවසාන දිනය නැවත අපිට කතා කරන්න වෙන්නේ අද කතා කරන ඒවා නෙවෙයි, කලින් ඒවයිත් අපැහැදිලි තැන් තියෙනවා නම් ප්‍රශ්න ඔයගොල්ලෝ අහන්න. ඒකට අපි මම උත්තර ලබා දෙන්නම්. නැවත අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න වෙන්නේ. දැන් රිසල්ට්ස් දීපු ගමන් එක්සෑම් ඩේට් එක කියයි. දැනට රිසල්ට්ස් දෙන්න ඉන්නේ ලබන සතිය ඇතුළත රිසල්ට්ස් දෙනවා. රිසල්ට්ස් දීලා එක්සෑම් ඩේට් එක කියයි. මොකද තාම රෙජිස්ට්‍රේෂන් එකක් නැහැ එක්සෑම් එකට. එතකොට එක්සෑම් රෙජිස්ට්‍රේෂන් එකට ලබන සතිය රිසල්ට්ස් දුන්නට පස්සේ රෙජිස්ට්‍රේෂන් එකට ඩේට් එකක් දෙයි. ඒකත් එක්ක කොහොමත් මැයි අවසාන සතිය හෝ ජුනි මාසය තුල අනිවාර්යයෙන් විභාගෙ තියෙනවා.
ඔගොල්ලෝ ප්‍රශ්න මතක් වෙනකම් මට තවත් තියෙනවා පොඩි දේවල් ටිකක් මතක් කරන්න. ඒ ටික මම මතක් කරන්න ඔයගොල්ලන්ට විශේෂයෙන්ම මේ අපි මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් කතා කරන වෙලාවේදී මූල්‍ය බුද්ධි ඒකකය ගැන අපි කතා කරා. මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්ය සහ එහෙම නැත්නම් මූල්‍ය බුද්ධි ඒකකයේ අරමුණු මොනවද කියලා මට විශේෂයෙන් කතා කරන්න බැරි වුණා. අන්න ඒ ටිකත් සමහර වෙලාවලට ප්‍රශ්න වලට අහනවා. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මූල්‍ය බුද්ධි ඒකකයේ පිහිටවන්නේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙන් තමයි ශ්‍රී ලංකාව තුල මූල්‍ය බුද්ධි ඒකකයේ පිහිටවන්නේ මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් බලාත්මක ආයතනයේ විදිහට. එතකොට මේ මූල්‍ය බුද්ධි ඒකකයේ බලතල සහ කාර්යයන් පිළිබඳව තියෙනවා 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 වෙනි වගන්තිය 15. ඒකේ කියනවා මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙන් හා වෙනත් රටක යම් නියෝජිත ආයතනයක් විසින් මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත සපයන ලබන තොරතුරු නීතිය බලාත්මක කිරීමේ නියෝජිත ආයතනයක් හෝ ආණ්ඩුවේ ආයතනයක් හෝ වෙනත් මූල්‍ය බුද්ධි ඒකකයක් වෙත සපයන ලබන තොරතුරු සහ නීති විරෝධී ක්‍රියාවලියක් සංස්ථාපනය කරන ක්‍රියාවක් ගැන සැකයක් ඇති වෙලා මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත සිය කැමැත්තෙන් සපයන ලබන වෙනත් යම් තොරතුරු ලබා ගැනීම සිද්ධ කරන්න ඕන. ඒ කියන්නේ මූල්‍ය බුද්ධි ඒකකය තමයි අවසාන වශයෙන් ලංකාව තුල මේ සැක කටයුතු ගනුදෙනු පිළිබඳව තොරතුරු රැස් කරන්නේ. ඒ වගේම වෙන රටක මූල්‍ය බුද්ධි ඒකකයක් විසින් එහෙම නැත්නම් මූල්‍ය බුද්ධි ඒකකය හා සමානව කටයුතු කරන ආයතනයක් විසින් ඒ රටේ මූල්‍ය බුද්ධි ඒකකය විදිහට වැඩ කරගෙන යනකොට යම් සැක කටයුතු ගනුදෙනු වාර්තා පිළිබඳව තොරතුරු අරගත්තොත් ඒ තොරතුරු අපිට ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සතු තොරතුරු ඒ වෙනත් රටක මූල්‍ය බුද්ධි ඒකකයට හුමාරු කර ගැනීමේ බලයත් මේ ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකයට තියෙනවා. මොකද ඒකට හේතුව මූල්‍ය බුද්ධි ඒකක ඒ කියන්නේ ලෝකයේ මුදල් විශුද්ධීකරණය එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණයට විරුද්ධව සියලුම රටවල් එකට එකතු වෙලා තමයි මේ කාර්ය සිද්ධ කරන්නේ. අපි කිව්වා ජාත්‍යන්තර වශයෙන් මේකට කාර්ය මේ සාධක බලකායක් එහෙම නැත්නම් මූල්‍ය ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් මූල්‍ය කාර්ය සාධක බලකාය කියන ආයතනයේ ජාත්‍යන්තරව නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරලා තියෙන මූල්‍ය කාර්ය සාධක බලකායේ නියෝජිත ආයතන විදිහට තමයි ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකයේ කටයුතු කරන්නේ. ඒකට අපේ රටේ මූල්‍ය බුද්ධි ඒකකයේ වගේම අපි හිතමු වෙන රටක මූල්‍ය බුද්ධි ඒකකයේ ඒ රට තුල ත්‍රස්තවාදී මූල්‍යකරණයට එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණයට අදාළ තොරතුරු එකතු කරගෙන ඉන්නවා. එතකොට අපේ රටේ තොරතුරු සහ ඒ රටේ තොරතුරු හුවමාරු කර ගැනීම මේ මූල්‍ය බුද්ධි ඒකක වලට කරන්න පුළුවන්. ඔවුන් සතු බලතලයක්. ඒ වගේම එසේ ගන්න තොරතුරු ඒ කියන්නේ ඒ රටෙන් ගන්න තොරතුරු අපේ රටේ අයට බෙදා හැරීම කරන්නත් පුළුවන්. අපේ රටේ ආයතන නියෝජිත ආයතන වලින් ලබා ගන්නා තොරතුරු ඒ මූල්‍ය බුද්ධි ඒකකයේ සමග බෙදා ගන්නත් පුළුවන්. ඒතකොට අපේ රටේ මේ මූල්‍ය බුද්ධි ඒකකයට පුළුවන් සියලුම බැංකු සහ මූල්‍ය ආයතන වලින් මේ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණයට අදාළව තොරතුරු විමර්ශනය කරන්නේ. තොරතුරු එකතු කිරීම සිද්ධ කරන්නේ. අපි කතා කරා බැංකු සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන වගකීම කතා කරන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත රුපියල් මිලියනයට වඩා වැඩි ගනුදෙනු වල වාර්තාවක් 230කට වරක් යවන්න බැංකු සහ මූල්‍ය ආයතන එකඟ වෙලා තියෙනවා. ඒකට ඒ අවස්ථාවේදී ඒ යවන තොරතුරු අනුව
යම් ගනුදෙනුකරුවෙක්ගේ තොරතුරු අනුව ඔහු මුදල් විශුද්ධීකරණයක් කරනවා නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණයක් සිදු කරනවා යයි සැකසිතෙන අවස්ථාවක එහෙම නැත්නම් ඒ තොරතුරු වෙනත් රටක් සමග හුමාරු කරන්න අවශ්‍යයි හිඟෙනව නම් ඒක කිරීමේ අයිතිය සහ හැකියාව තියෙන්නේ මේ මූල්‍ය බුද්ධි ඒකකයට. ඒ වගේම දැන් මේ මූල්‍ය බුද්ධි ඒකකයට පුළුවන් යම් මූල්‍ය ආයතනයක එහෙම නැත්නම් බැංකුවක ගනුදෙනුකරුවෙක්ගේ තොරතුරු ඉල්ලා සිටින්න. ඒ කියන්නේ අපි කියවනේ අනිවාර්යයෙන්ම දවස් 15කට සැරයක් අති දෙකකට සැරයක් තොරතුරු යවන්න සති දෙකකට සැරයක් තොරතුරු යැවීම අනිවාර්යයි කියලා. ඊට අමතරව මූල්‍ය බුද්ධි ඒකකයට අවශ්‍ය නම් ඕනෑම ගනුදෙනුකරුවෙක්ගේ විස්තර ඉදිරිපත් කළා බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඒ ගනුදෙනු කරු සතු ගිණුම් වල විස්තර ඒවායේ ගනුදෙනු වල ස්වභාවය ගනුදෙනු වල ප්‍රමාණයන් වෙනම එක ඉල්ලා සිටීමේ අයිතිය තියෙනවා. එතකොට ඒ වගේම ඒ සියලු තොරතුරු වාර්තා විශ්ලේෂණය කළා තක්සේරු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ එක තැනකින් අරගන්න තොරතුරු අනිත් තොරතුරුත් එක්ක එකතු කරලා තක්සේරු කරලා සංක්ෂිප්ත වාර්තා හදන්නත් පුළුවන්. ඒ වගේම යම් අවස්ථාවක මේ නීති විරෝධී කටයුත්තක් හෝ මුදල් විශුද්ධීකරණ, ඒ කියන්නේ නීති විරෝධී කටයුත්තක් හෝ මුදල් විශුද්ධීකරණය නැත්නම් ත්‍රස්තවාදී කටයුත්තක් වෙනුවෙන් මුදල් සැපයීමක් වගේ ක්‍රියාවක් කරනවයි කියලා මූල්‍ය බුද්ධි ඒකකයට යම් තොරතුරක් ආවොත් ඒ අවස්ථාවේදී ඒ අධික ඒ යම් ගනුදෙනුකරුවෙක්ගේ ගිණුමකට විරුද්ධව තහනම් නියෝගයක් ගෙනල්ලා ඒ ගිණුම తాවකාලිකව නවත්තා තැබීමේ බලයක් තියෙනවා. කියන්නේ ගනුදෙනුකරුවෙක් යම් ගිණුමක් කරහා මුදල් විශුද්ධීකරණයක් එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණයක් සිද්ධ කරනවායි කියලා මූල්‍ය බුද්ධි ඒකකයට හැඟෙනවා නම් ඔහුට තහවුරු වුණා නම් ඒ අවස්ථාවේදී මූල්‍ය බුද්ධි ඒකකයට ඒ බලය තියෙනවා. අනිත් ඒ බැංකුවල ඒ පවතින ගිණුම් తాවකාලිකව තහනම් කළා ඒ මුදල් ගනුදෙනු කිරීම නවත්තන්න. ඒ වගේම මේ අදාළ මුදල තහනම් නියෝගයක් කරහා ගනුදෙනුකරුට ලබා ගැනීම නවත්තන්න. ඒ වගේම මේ අදාළ වාර්තා දැන් ගනුදෙනුකරුට සම්බන්ධ වාර්තා මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කරලා එතනින් අවසාන නැහැ බැංකුවල කාර්ය. බැංකු සහ මූල්‍ය ආයතන එම තොරතුරු අදාළ වාර්තා වසර 6ක් කාලයක් තබා ගන්න ඕනේ කියලා මූල්‍ය බුද්ධි ඒකකයට පුළුවන් නියෝගයක් නිකුත් කරා. එතකොට ඒ වසර 6ක් කියන එක අනිවාර්යෙන් තබා ගත යුතුයි. හැබැයි ඊටත් එහාට ගිහිල්ලා යම් කිසි ගනුදෙනුකරුවෙක්ගේ තොරතුරු මීටත් වඩා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් මේ තොරතුරු අඛණ්ඩව තියාගන්න ඕනේ කියලා මූල්‍ය බුද්ධි ඒකකේ නියෝග කරොත් ඒ වසර 6ටත් එහාට එහෙම නැත්නම් වසර 6ටත් වඩා කාලයක් බැංකු සහ මූල්‍ය ආයතන මෙම තොරතුරු බඳවා තබා ගැනීමේ වගකීමට ලක් වෙනවා. මොකද ඒවා තමයි මූල්‍ය බුද්ධි ඒකකයේ සතු බලතල. ඒ වගේම මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යයක් මේ තොරතුරු එකතු කරලා මේ රට තුල යම් ආකාරයක මුදල් විශුද්ධීකරණයක් නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණයක් සිද්ධ වෙනවද කියන එක සම්බන්ධයෙන් විමර්ශනය සිද්ධ කිරීම. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ගන්න තොරතුරු විතරක් නෙවෙයි ඒ තොරතුරු වලට වෙනත් රටවලින් ලබා ගන්නා තොරතුරු අර වෙනත් රටක මූල්‍ය බුද්ධියෝගේ විසින් ලබා දෙන තොරතුරුත් එකතු කරලා ගනුදෙනුකරුවන් එහෙම නැත්නම් ශ්‍රී ලංකාව තුල ඉන්න පුද්ගලයන් සම්බන්ධ සංක්ෂිප්ත වාර්තාවක් සපීමේ බලය තියෙනවා මූල්‍ය බුද්ධි ඒකකයට. එතකොට ඒ වගේම සමහර වෙලාවකට අපි කිව්වනේ අර දවස් 15කට සැරයක් අනිවාර්යයෙන්ම වාර්තා කරන්න ඕන කියලා. ඊට එහාට ගිහිල්ලා සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ ඉගැන සැක කටයුතු ගනුදෙනු වාර්තා ලබා ගැනීමේ අයිතියක් මූල්‍ය බුද්ධි ඒකකයට තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට මූල්‍ය බුද්ධි ඒකකයේ සියලුම බැංකු සහ මූල්‍ය ආයතන වලට දක්වලා තියෙනවා නියෝගයක් අපිට මාසෙකට දවස් 2ක් ලබා දෙන්න ඕන තොරතුරු ඊට අමතරව සැක කටයුතු ගනුදෙනුවක් වෙලාවා කියලා හිතෙනවා නම්
එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය ත්‍රස්තවාදී මූල්‍යකරණයකට සම්බන්ධ ක්‍රියාවක් වෙනවා යයි සැකයක් තියෙන යම් ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් වහාම ඒ පිළිබඳව මූල්‍ය බුද්ධියකයට වාර්තා කරන්න ඕන. ඒ කියන්නේ ඒ කිරීම අනිවාර්ය. ඒ කියන්නේ අපිට අර සති දෙකකට වතාවක් සිදු කරන අනිවාර්ය තොරතුරු ලබා දීමට අමතරව සැකකටයුතු ගනුදෙනුවක් තිබේ නම් එක්තරම් කාලයක් ගත නොකර වහාම බැංකුව විසින් මූල්‍ය බුද්ධියකේ වෙත වාර්තා කිරීම අනිවාර්ය කරලා තියෙනවා. මොකද ඒකට හේතුව ඒ මූල්‍ය බුද්ධියකේ ඒ ලැබෙන තොරතුරු අනුව තමයි අනිත් ආයතන වලට මේ පුද්ගලයාගේ ගනුදෙනු සම්බන්ධ ක්‍රියාවලිය සමහර වෙලාවට තහනම් කරන්නේ. එහෙම නැත්නම් මේ ගනුදෙනු මේ එක බැංකුවකින් මේ සැකකටයුතු ගනුදෙනු වාර්තාවක් ආවට පස්සේ අනිත් බැංකුවල අනිත් මූල්‍ය ආයතනවල මෙම ගනුදෙනුකරුගේ ගනුදෙනු කොහොම සිදු වෙනවාදයි විමර්ශනය කරන්න මේ සැකකටයුතු ගනුදෙනු වාර්තාව යොදා ගන්න. ඒකට තමයි මූල්‍ය බුද්ධියකේ වහාම සැකකටයුතු ගනුදෙනු වාර්තාවන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම යම් අවස්ථාවක මූල්‍ය බුද්ධියකේට පුළුවන් බලයක් තියෙනවා මේ බැංකු සහ මූල්‍ය ආයතන වෙත ගිහිල්ලා මේ අදාළ පොත් ඒ කියන්නේ මෙම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වාර්තා විමර්ශනය කරලා බලන්න. ඒ කියන්නේ අවශ්‍ය නම් තවදුරටත් ඒ කියන්නේ ලබා ගන්න මූල්‍ය බුද්ධියකයට ගෙන්වා ගැනීමට අමතරව මූල්‍ය බුද්ධියකයට පුළුවන් මේ අදාළ ආයතනයට ගිහිල්ලා ඒ අදාළ ආයතනයේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු විමර්ශනය කරලා බලන්න. එතකොට මේ සඳහා දැන් මේ මූල්‍ය බුද්ධියකේ කාර්ය සිද්ධ වෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් බැංකු සහ මූල්‍ය ආයතන තුල මේ ක්‍රියාවලිය හරියටම සිද්ධ වෙනවද කියලා බලලා විතරක් ඉන්නේ නැහැ. යම් අවස්ථාවක බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් මෙම ක්‍රියාමාර්ගවලට අනුකූලව කටයුතු නොකරනව නම් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 වෙනි වගන්තියේ තියෙනවා යම් අවස්ථාවක මේ බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් මේ කියන ආකාරයට මූල්‍ය බුද්ධිය එකකේ නියමයන් වලට අනුව කටයුතු නොකරනවා නම් ඊට විරුද්ධව දණ්ඩනයක් පැනවීමේ බලය. ඒකට ඒ දණ්ඩනය කියලා කියන්නේ ඒ දණ්ඩනය රුපියල් මිලියන 1කට නොවැඩි දඩයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කලිනුත් මේකට අදාළව මේ පළවෙනි අවස්ථාවේ නම් තමයි රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් වෙන්නේ. එහෙම නැත්නම් දෙවෙනි අවස්ථාවේ වුණොත් පළවෙනි අවස්ථාවට වඩා දෙගුණයක දඩයක් අතිරේක දඩයක් විදිහට නියම කරන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි අවස්ථාවේ දඩේ රුපියල් මිලියනයට වඩා නොවැඩි වුණත් දෙවෙනි අවස්ථාවෙත් ඒ වැරද්දම සිද්ධ කරනවා නම් ඒ දඩය දෙගුණයක් වෙන්න පුළුවන්. ඒක තමයි මේ මූල්‍ය බුද්ධියකේ තියෙන බලය. ඒ නිසා අනිවාර්යයෙන්ම ගනුදෙනු කරුවන්ගේ තොරතුරු ඉල්ලා සිටින ආකාරයට ඉදිරිපත් කරන්න ඕනේ. එසේ ඉදිරිපත් නොකර හිටියොත් යම් අවස්ථාවක බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට දඩයක් නියම කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් මූල්‍ය බුද්ධියකේ සාමාන්‍යයෙන් මේ ගනුදෙනුකරුවෙක් සම්බන්ධයෙන් තොරතුරු හොයන්න ඒ වගේම ඒ තොරතුරු ලබා ගැනීම සිද්ධ කරනකොට බැංකුව හෝ මූල්‍ය ආයතනය තුල මේ ක්‍රියාවලිය හරියට කරගෙන යනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ කිරීමට වගකීම ලක් කරන්න අනුකූලතා නිලධාරියෙක් පත් කරන්න මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙන්ම නියම කරලා තියෙනවා. ඒ කියන්නේ බැංකුව තුල මේ මූල්‍ය බුද්ධියකේ කටයුතු ඒ කියන ආකාරයට සිද්ධ වෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් මේ මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සිද්ධ වෙනවද කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීමට ලක් කරන්න බැංකුව හෝ මූල්‍ය ආයතනය තුල පත් කරන පුද්ගලයාට තමයි අපි කියන්නේ අනුකූලතා නිලධාරියා. ඔහු තමයි මේ මූල්‍ය බුද්ධියකේට ඍජුවම වග කියන්නේ. එතකොට මේ පනතේ 14 වෙනි වගන්තියේ කියනවා සියලුම ආයතන ඒ කියන්නේ බැංකු සහ මූල්‍ය ආයතන ඒ වගේම අනිකුත් ආයතන අපි කතා කරානේ බැංකු සහ මූල්‍ය ආයතන පමණක් නෙවෙයි
මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් බැංකු නොවන ආයතන වලටත් වගකීමක් එනවා. ඒ ආයතනවල මේ අනුකූලතා නිලධාරියෙක් පත් කරන්න ඕන. ඔහුගෙන් තමයි මේ බැංකුව තුල එහෙම නැත්නම් මූල්‍ය ආයතනය තුල මුදල් විශුද්ධීකරණය සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අදාළ කාර්යයන් ඒ ආකාරයටම උනායයි යන තහවුරුව මූල්‍ය බුද්ධියකේ ලබා ගන්න මෙන්න මේ අනුකූලතා නිලධාරියා හරහා. නිසා අනිවාර්යයෙන්ම පනතේ 14 වෙනි වගන්ති අනුව සෑම ආයතනයක්ම අනුකූලතා නිලධාරියෙක් පත් කරන්න ඕන. එයා තමයි ආයතනය තුල ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ නියාමනයන් ක්‍රියාත්මක කරන්නේ. අපි අර කිව්ව KYC එක සිද්ධ කරන්නේ. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුකරු ආරම්භයේදී හඳුනාගෙන අකණ්ඩව වූ සම්ප්‍රජන්‍යතාවයට ලක් කරන්නේ CDD එක. එහෙම නැත්නම් කස්ටමර් ඩියු ඩිලිජන්ස් එක සම්බන්ධයෙන් වගකීම දරන්නේ මේ අනුකූලතා නිලධාරියා. ඒ වගේම යම් අවස්ථාවක මේ මූල්‍ය බුද්ධියකයට සිදු කළ යුතු අනිවාර්ය තොරතුරු ලබා දීම. ඒ කියන්නේ සති දෙකකට සැරයක් තොරතුරු ලබා දීම සිද්ධ කරන්න ඕන මේ අනුකූලතා නිලධාරියා හරහා. ඒ වගේම සැකකටයුතු ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් ආයතනය තුල ඒ සම්බන්ධයෙන් තොරතුරු එළිකිරීමේ වගකීම තියෙන්නේ මේ අනුකූලතා නිලධාරියාට. ඒ වගේම ආයතනයේ සියලුම සේවකයින්ට මේ මුදල් විශුද්ධීකරණය ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වගකීමත් ලබා දීලා තියෙන්නේ මේ අනුකූලතා නිලධාරියට. ඒ නිසා ඒ සේවා යම් කිසි පුද්ගලයෙක්ව බඳවා ගන්න අවස්ථාවේදී මේ ආයතනයේට අනුකූලතා නිලධාරියට වගකීමක් තියෙනවා. ඔහුට ඒ අලුතෙන් බඳවා ගන්න පුද්ගලයාට අවශ්‍ය දැනුම ලබා දෙන්න. ඒ අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. මොකද ඒක නොකරොත් ඒකේ වගකීම එන්නේ අනුකූලතා නිලධාරියට. ඔය ටික තමයි මූල්‍ය බුද්ධියකේ සහ අනුකූලතා නිලධාරියා සම්බන්ධ කටයුත්ත. මම මේක මතක් කරේ මොකද මේ අපි මුදල් විශුද්ධීකරණ පනත සම්බන්ධයෙන් කතා කරන වෙලාවේ මේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහ අනුකූලතා නිලධාරියාගේ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් කතා කරේ නැහැ. ඒකටයි මම මේ අවස්ථාවේදී ඒක මතක් කරේ ඔයගොල්ලොන්ට. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ආයි අහන්න, නැත්නම් අපිට අපේ සිලබස් එකට සම්බන්ධ මූලික කටයුතු මේ වෙනකොට අපි කතා කරලා ඉවරයි ඔක්කොම. ප්‍රශ්න මොනවත් නැත්තම් මට අද අවසාන ගන්න පුළුවන්. මොකද අපි සිලබස් එකට අවශ්‍ය වෙන සියලුම මාතෘකා අපි කතා කරලා අවසానයි. සමහර විට අවුරුද්දෙන් පස්සේ අපිට රිවිෂන් ක්ලාස් එකක් ගන්න පුළුවන් වෙයි. නැත්තම් දැනට අපේ තියරි සම්බන්ධයෙන් කතා කරන ක්ලාස් එකේ සියලුම මාතෘකා අවසానයි. ප්‍රශ්නයක් නැත්තම් අපි එහෙනම් අදට අවසන් කරමු. මම කිව්වේ ඒකයි අනිවාර්යෙන් දැන් ලබන සතියේ එක්සෑම් රිසල්ට්ස් ආවට පස්සේ රෙජිස්ට්‍රේෂන් එක එක්සෑම් එකට රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක මැයි අන්තිම සතිය හෝ ජූනි මුල් සතියේ ඉඳලම තියෙයි. ඊට වඩා පැරක්කු වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ජූනි මුල් සතිය වෙනකොට නම් තියෙයි. විශේෂ හේතුවක් නුනොත් ඔය කියන්න බෑනේ කොරෝනා ප්‍රශ්නත් එක්ක. දැනට ඒ විදිහට අපි ප්ලෑන් කරන් ඉන්නේ. එමනම් ප්‍රශ්නයක් නැහැනේ. එහෙමනම් අපි අද නවත්තමු. ආපහු රිවිෂන් එකක් තිබුණොත් අපි හම්බ වෙමු. Okay, thank you.